ආයුබෝවන් දරුවනේ. ආර්ථික විද්‍යාව වැඩසටහනකින් අදත් ඔබව හමු වීමට තමයි මම පැමිණියේ. අපේ දරුවෝ මේ වැඩසටහන මේ දිනවල දිගටම නැරඹුවා නම් මතක ඇති අපි මේ දිනවල සාකච්ඡා කරගෙන යන්නේ 7 වන නිපුණතාව ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ 7 වන නිපුණතාවයේ 5 නිපුණතා මට්ටම පිළිබඳව. මේ වන විට අපි 7 වන නිපුණතාවේ නිපුණතා මට්ටම් 4ක් සාකච්ඡා කරලා අවසන්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අනුව දරුවනේ 5 නිපුණතා මට්ටම. හොඳයි දරුවනේ. අපි බලමු මේ 5 නිපුණතා මට්ටම මොකද්ද කියලා. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කාර්යභාරය විමසයි. මේ නිපුණතා මට්ටම අධ්‍යයනය කළාට පස්සේ අපේ දරුවන්ගෙන් අපේක්ෂා කරන ඉගෙනුම්ඵල අපි දැන් බලමු මොනවද කියලා. තිරේ දිස්සෙනවා මූල්‍ය පද්ධතිය අර්ථ දක්වයි. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ සංරචක විග්‍රහ කරයි. එහෙමනම් දරුවනේ මෙන්න මේ ඉගෙනුම්ඵල දෙකත් අපි අපේ ඔළුවේ තියාගෙන අද අපේ සාකච්ඡාව ආරම්භ කරමු. අපේ දරුවනේ අපි මුලින්ම මතක ඇති 7 නිපුණතාව යටතේ මුදල් කියන පාඩමේදී අපි සාකච්ඡා කළා මේ මුදල් කියන එක කොහොමද භාවිතයේ ආරම්භ වුණේ වර්තමානයේ ඒ මුදල් කොයි විදිහටද මොන ආකාරයටද ආර්ථිකයේ කටයුතු වලට යොදාගන්නේ කියලා. ඒ අනුව ඔයගලන්ට පේනවා මේ මූල්‍යවත්කම් ඊටාම සංකීර්ණ තත්වයක් තියෙන වර්තමානයේ විවිධ මූල්‍යවත්කම් විවිධ කුටුම්බ රජය ඒ වගේම ව්‍යාපාරික ආයතනය ඒ වගේම විදේශාංශය වගේ ලෝකයේ හැම තැනකම විවිධ මූල්‍යවත්කම් වර්තමානයේ භාවිතා කරනවා. එහෙමනම් මේ විදිහට මේ රජය කුටුම්බාංශය විදේශාංශය ව්‍යාපාරික අංශය වගේ ඒකක වලට මේ විවිධ මූල්‍ය ගනුදෙනු කරන්න අවශ්‍ය පහසුකම් ලබා දීමට සකස් වෙලා තියෙන ආයතනික ව්‍යුහයක් තමයි මේ මූල්‍ය පද්ධතිය කියන්නේ. අපි බලමු මේ තිරේ දිස්සෙනවා මූල්‍ය පද්ධතියක් යනු දේශීය විදේශීය කුටුම්බ ව්‍යාපාරික ආයතන රජය යන ප්‍රධාන ආර්ථික ඒකකයන්ගේ මූල්‍ය තීරණයන් ක්‍රියාත්මක කරන වෙළඳපොළවල් මූල්‍ය ආයතන මූල්‍ය උපකරණ සහ මූල්‍ය යටිතල පහසුකම් යනාදී එකතුවක් කියලා තමයි කියන්නේ. අපිට මේක තව විදිහකට කිව්වොත් මූල්‍ය පද්ධතියක් යනු දේශීය හා විදේශීය කුටුම්බ ව්‍යාපාරික ආයතන රජය යන ප්‍රධාන ආර්ථික ඒකකයන්ගේ මූල්‍ය තීරණයන් ක්‍රියාත්මක කිරීමට දායක වන ආයතනික ව්‍යුහයක් කියලා කියන්න පුළුවන්. දැන් දරුවනේ මේක මේ ආයතනික ව්‍යුහයක් කියලා කිව්වේ අර කිව්ව විදිහට මූල්‍ය වෙළඳපොළවල් මූල්‍ය ආයතන මූල්‍ය උපකරණ මූල්‍ය යටිතල පහසුකම් ආදී මේ සියල්ලේම එකතුවක් කියන අදහසින් තමයි මේ ආයතනික ව්‍යුහයක් කියන එක පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ පද්ධතියක් කිව්වහම ඔයගොල්ලන්ට මතක ඇති ආර්ථික පද්ධති කියන සංකල්පය සාකච්ඡා කරනකොට එතෙන්දී ඒකක තිබුණා ඒ වගේම යාන්ත්‍රණයක් තිබුණා මේ වගේ විශාල ද්‍රව්‍යවල එකතුවක් තමයි පද්ධතියක් කියන්නේ. එහෙමනම් මේ මූල්‍ය පද්ධතිය කියන එකත් ඒ විදිහට ඒ ආර්ථික ඒකක මූල්‍ය වෙළඳපොළවල් මූල්‍ය ආයතන ඒ වගේම උපකරණ මේ සියල්ලන්ගේම සමන්විත වෙලා තියෙන ආයතන ව්‍යුහයක් කියලා අපිට දරුවන්ට පැහැදිලි කරන්න පුළුවන්. එහෙමනම් දරුවනේ මේ මූල්‍ය පද්ධතියේ සංරචක අපිට මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. බලන්න දරුවනේ තිරේ දිස්සෙනවා මූල්‍ය වෙළඳපොළ මූල්‍ය ආයතන මූල්‍ය උපකරණ මූල්‍ය යටිතල පහසුකම් ඒ වගේම ශ්‍රී ලංකාවේ මහ බැංකුව ඒ වගේම අනෙකුත් නියාමන ආයතන. එහෙමනම් මෙන්න මේ සියල්ලන්ගේම සංරචකයක්
මේ සියල්ලංගේම සම්පින්ඩනයක් එකතුවක් තමයි මේ මූල්‍ය පද්ධතියක් කියලා කියන්නේ. දැන් දරුවනේ අපි මේ එක් සංරචක කොයි විදිහටද මූල්‍ය පද්ධතියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කියන එක බලමු. ඔයගලන්ට පේනවා මේ පින්තූරයෙන් මේ අර අපි කලින් කතා කරපු සංරචක මේ එක් සංරචකවල අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තමයි මේ මූල්‍ය පද්ධතියෙන් පෙන්වන්නේ. මේ පින්තූරයෙන් පෙන්නනවා මේ හැම දෙයක්ම අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙලා තියෙනවා මූල්‍ය පද්ධතිය හරහා. අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඇති. එහෙනම් මේ මූල්‍ය පද්ධතිය කියන එක මේ පින්තූරය දිහා දැක්කහම මේ එක් ඒ සංරචක ඊතල දක්වලා මේ මූල්‍ය පද්ධතිය වෙතට ගමන් කිරීමක් සිද්ධ වෙනවා කියලා මේ රූප සටහනින් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මේ එක් අංශ අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවතින පද්ධතියක් තමයි මූල්‍ය පද්ධතියක් කියලා කියන්නේ. එහෙමනම් දරුවනේ දැන් මේ මූල්‍ය පද්ධතියක් තීරණය වෙන්න බලපාන සංරචක අපි එකින් එක අරගෙන බලමු මොනවද කියලා. පළවෙනියෙන්ම තියෙන්නේ මූල්‍ය ආයතන කියන එක. එතකොට අපි කලින් පැහැදිලි කරපු විදිහට මේ මූල්‍ය ආයතනයක් කියන්නේ විවිධ මූල්‍ය උපකරණ වමාරු වෙන ඒ වගේම මේ මූල්‍ය උපකරණ ආශ්‍රිත ගනුදෙනු සිදුවීමට අවශ්‍ය සේවාවන් සපයන ආයතන තමයි මූල්‍ය ආයතන කියන්නේ. දැන් මේ විවිධ මූල්‍ය උපකරණ තියෙනවා. අපි ඉදිරියේදී ඒවා සාකච්ඡා කරනවා. මේ විවිධ මූල්‍ය උපකරණ ආශ්‍රිත ගනුදෙනු සිද්ධ වෙන විට එන්නේ ගනුදෙනු සිදුවීමට අවශ්‍ය පහසුකම් සේවාවන් සපයන ආයතන තමයි මේ මූල්‍ය ආයතන කියලා කියන්නේ. බලන්න මේ තිරේ දිස්සෙන්නේ ඒක තමයි මූල්‍ය ආයතන යනු විවිධ මූල්‍ය උපකරණ ආශ්‍රිත ගනුදෙනු වල යෙදී සිටින විවිධ මූල්‍ය සේවාවන් සපයන ලබන ආයතන. එතෙන්ට ඇත්තටම සිද්ධ වෙන්නේ මේ මූල්‍ය උපකරණ ආශ්‍රිතව විවිධ ගනුදෙනු වල යෙදී සිටීම ඒ විවිධ මූල්‍ය සේවාවන් සපයන එක තමයි මේ මූල්‍ය ආයතන වලින් සිදු කරන්නේ. එතකොට මේ මූල්‍ය ආයතන අපිට ප්‍රධාන වශයෙන් හතරක් අඳුන ගන්න පුළුවන්. මේ මූල්‍ය පද්ධතියේ තියෙන ප්‍රධානම ආයතනෙම තමයි ඕනම ආර්ථිකයක පවතින මූල්‍ය පද්ධතියේ තියෙන ප්‍රධානම ආයතනය තමයි ඒ රටේ තියෙන මහා බැංකුව. ඒතර ලංකාවේ ශ්‍රී ලංකා මහා බැංකුව තමයි මේ මූල්‍ය ආයතන තුල තියෙන ප්‍රධානම ආයතන. ඒ වගේම තමයි ලෝකේ අනිකුත් රටවලත් මූල්‍ය ආයතන වල තියෙන ප්‍රධානම ආයතනය තමයි මහා බැංකුව. ඒ වගේම අතරමැදි මූල්‍ය ආයතන. අතරමැදි මූල්‍ය ආයතන. ඒ වගේම මූල්‍ය සේවා සපයන ආයතන. ඒ වගේම මූල්‍ය අධීක්ෂණය හා නියාමන ආයතන. එහෙමනම් ඔයගලන්ට පේනවා මේ මූල්‍ය ආයතන විදිහට ශ්‍රී ලංකා මහා බැංකුවත් ඒ වගේම අතරමැදි මූල්‍ය ආයතනත් ඒ වගේම මූල්‍ය සේවා සපයන ආයතනත් ඒ වගේම එක අධීක්ෂණය කරන නියාමන ආයතනක් තියෙනවා. මෙන්න මේ සියල්ලම තමයි අපි මූල්‍ය ආයතන කියලා හඳුන්වන්නේ. එහෙනම් අපි මුලින්ම දැන් මහා බැංකුව කියන්නේ ඇත්තටම ඕනෑම ආර්ථිකයක ඉන්න ප්‍රධානම මූල්‍ය ආයතනය. ඒ වගේම බැංකුව ලෙසත් හඳුන්වනවා. ඒ වගේම රජයේ බැංකුකරු ලෙසත් හඳුන්වනවා. මහා බැංකුව පිළිබඳව අපි ඊළඟ නිපුණතා මට්ටමේදී සවිස්තරාත්මකව සාකච්ඡා කරනවා. අපි ඒ හින්දා මුලින්ම මේ අතරමැදි මූල්‍ය ආයතන කියන්නේ මොකක්ද කියලා හඳුනගමු. එහෙමනම් දරුවනේ අපි බලමු මේ අතරමැදි මූල්‍ය ආයතන කියන්නේ මොකක්ද කියලා. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා මේ අරමුදල් අතිරික්ත පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම අරමුදල් හිඟ පුද්ගලයෝ ඉන්නවා. එහෙමනම් මේ අරමුදල් අතිරික්ත පුද්ගලයන්ගෙන් ඒ අතිරික්ත අරමුදල් අරගෙන ඒවා
හිඟ පුද්ගලයන්ට ලබා දීලා ඒ ඔස්සේ යම්කිසි ලාභයක් උපයාගෙන මූල්‍ය කටයුතු සිදු කරන ආයතන තමයි මේ අතරමැදි මූල්‍ය ආයතන කියන්නේ. අපේ දරුවන්ට පැහැදිලි නැටි අපි බලමු මේ තියෙන්නේ එක පැහැදිලි කරලා අතිරික්ත අරමුදල් ඇති ඒකක වලින් ඉතුරුම් ඒකරාශී කර ගැනීමත් අරමුදල් හිඟ ඒකක වලට එම ඉතුරුම් ලබා දීම තුලින් ලාභ උපයා ගැනීම සිදු කරන මූල්‍ය ආයතන. බලන්න දැන් අපි හිතමු බැංකුවක්. දැන් අපේ ගාව තියෙන අපි ඉතුරුම් අපේ නිවසේ තියෙන ඉතුරුම්. ඒ කියන්නේ අපේ අතිරික්ත මුදල්නේ. ඔයගොල්ලෝ දන්නවනේ ඉතුරුම් කියන්නේ මොකක්ද කියලා. අපේ ආදායමෙන් පරිභෝජනයේ ඉවත් කළාම අපිට ඉතුරු වෙන ප්‍රමාණය තමයි ඉතුරුම් කියන්නේ. එහෙමනම් ඒ අපි තියෙන අතිරික්ත අරමුදල්. මේවා අපි බැංකුවල ගිහිල්ලා තැන්පත් කරනවා. අපේ ඉතුරුම් තැන්පතු වල, කාලීන තැන්පතු වල, ඉල්ලුම් තැන්පතු වල මේ විවිධ තැන්පතු වල තැන්පත් කරනවා. දැන් අපේ ඉතුරුම් කාලීන තැන්පතු වල මේ තැන්පත් කරන මුදල් වලට යම්කිසි අපිට පොලියක් ලැබෙනවා. ඒ මුදල් බැංකුව විසින් විවිධ අරමුදල් හිඟ පුද්ගලයෝ වෙනවා. ව්‍යාපාර කරගෙන යන අයට අවශ්‍ය වෙනවා ඒ විවිධ ප්‍රාග්ධන ආයෝජන. ඒ වගේම දැන් කුටුම්බ වලටත් විවිධ ප්‍රාග්ධන දේවල් මිලදී ගන්න, නිවාස සකස් කරන්න, මෝටර රථ මිලදී ගන්න, අධ්‍යාපනය මේ වගේ දේවල් වලට විවිධ අරමුදල් අවශ්‍ය වෙනවා. ඒතකොට ඒගොල්ලන්ට මේ අරමුදල් හිඟ වෙලා තියෙනවා. දැන් මේ විදිහට අර කුටුම්බ වල තියෙන අරමුදල් අරගෙන අර වගේ පුද්ගලයන්ට හිඟායට ලබා දීම සිදු කරනවා. එතකොට දරුවනේ මේකවල ලාභය උපයන්නේ කොහොමද? අර ඉතිරි කිරීම ඒ වගේම කාලීන තැන්පතු වලින් ගන්න අයට ගෙවනවා පොලියක්. අපි හිතමු 100%ක වාර්ෂික පොලියක් ගෙවනවා කියලා. අර අරමුදල් හිඟායට මේවා ණයට ලබා දීමේදී ඊට වඩා වැඩි පොලියක් අය කරනවා. එතකොට 11ක් 12ක් හෝ ඊට වැඩි පොලියක් අය කරනවා. දැන් ඔයගලන්ට පේනවා මේකවල 100%ක් පොලිය ලබා දෙනවා, 112ක පොලියක් ලැබෙනවා. දැන් මේ දෙක අතර දැන් 112ක් කිව්වට 106ක විතර අපිට මේගොල්ලන්ට ලාභයක් ලැබෙනවා. 106ක විතර පොලියක් ලැබෙනවා, අතිරික්ත පොලියක්. මෙන්න මේක තමයි ලාභය. මෙන්න මේ වගේ කටයුතු කරන මූල්‍ය ආයතන තමයි මේ අතරමැදි මූල්‍ය ආයතන කියලා හඳුන්වන්නේ. ඉතින් මේගොල්ලොත් මේ මූල්‍ය පද්ධතිය තුල විශාල කාර්යභාරයක් ඉටු කරනවා. මොකද මුදල් හිඟ තැන් වලින් මේ අතිරික්ත තැන් වල ඉඳලා හිඟ තැන් වලට ගමන් කරන්නේ මේ අතරමැදි මූල්‍ය ආයතන හරහා. ඒ හින්දා මේගොල්ලෝ ඊටාම වැදගත් කාර්යභාරයක් සිදු කරනවා. එතකොට මේ තියන්නේ දැන්ට ශ්‍රී ලංකාවේ තියෙන අතරමැදි මූල්‍ය ආයතන. පළවෙනි එක තමයි තැන්පතු බාර ගැනීම සහ එමගින් බැංකු කටයුතු කිරීමට අවසර ලබා ඇති ආයතන. දෙවෙනි එක අර්ථ සාධක හා විශ්‍රාම අරමුදල්. තුන්වෙනි එක රක්ෂණ සමාගම්ට ආයෝජන සමාගම්, ඒ වගේම ඒකක බාර, ඒ වගේම කල්බදු සමාගම්. දැන් අපි මේවත් පොඩ්ඩක් පැහැදිලි කරගමු දරුවනේ මොනවද කියලා. පළවෙනි එක තමයි තැන්පතු බාර ගැනීම සහ එමගින් බැංකු කටයුතු කිරීමට අවසර ලබා ඇති මූල්‍ය ආයතන. දැන් මේවා තියෙන ප්‍රධානම කාර්යය තමයි අර මං කලින් පැහැදිලි කරපු විදිහට මහා ජනතාව සතුව තියෙන මේ අතිරික්ත මුදල් රැස් කරගෙන ඒවා ණය හෝ ආයෝජන වශයෙන් අර ව්‍යාපාර ආයතන ඒ වගේම මහා ජනතාවට නැවත ලබා දෙන එක. මම අර කලින් උදාහරණේ පැහැදිලි කළේ මෙන්න මේක තමයි. එහෙමනම් ඔයගොල්ලෝ දන්නවා මේවා කරනවා ගොඩක් වෙලාවට බැංකු. අපි බලමු මෙන්න මේ කටයුත්ත කරන්නේ මොන වගේ ආයතනද කියලා. දැන් අපේ දරුවන්ට පැහැදිලි වුණානේ. මේගොල්ලන්ගේ ප්‍රධාන කාර්යය තමයි විවිධ තැන්පතු වර්ග මහා ජනතාවට හඳුන්වා දීම මගින් ඔවුන්ගේ අතිරික්ත මුදල් රැස් කර ගැනීම. ඔයගොල්ලෝ දන්නවා ඇති බැංකු වලින් විවිධ තැන්පතු අලුතෙන් හඳුන්වලා දෙනවා මහා ජනතාවට. විවිධ නම් ඔස්සේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවා. මේ කුඩා ළමුන්ට, කාන්තාවන්ට, ඒ වගේම විශ්‍රාමිකයන්ට මේ වගේ විවිධ අයට විවිධ තැන්පතු හඳුන්වලා දීලා ඒගොල්ලන්ගේ අරමුදල් ලබා ගන්නවා. ඊට පස්සේ ඒ අරමුදල් ණය හෝ ආයෝජන වශයෙන් විවිධ පුද්ගලයන්ට නැවත ලබා දීම සිද්ධ කරනවා. ඒ ඔස්සේ තමයි මොවුන්ගේ ලාභය උපයාගන්නේ. එතකොට මෙන්න මේ කාර්ය කරන ආයතන බලමු මොනවද කියලා. බලපත්‍රලාභී වාණිජ බැංකු. ඒ කියන්නේ මේ මහා බැංකුව විසින් මේගොල්ලන්ට මේ බලපත්‍රයක් ලබා දීලා තියෙනවා වාණිජ බැංකුවක් විදිහට කටයුතු කරන්න.
ඒ විදිහට කටයුතු කරන ආයතන තමයි මේ වාණිජ බැංකු කියන්නේ. අපි කලින් පැහැදිලි කළා පළවෙනි පාඩමේදී ඔයගලන්ට මතක ඇති බැංකු මුදල් කියලා. වෙන විදිහකට කිව්වොත් ඉල්ලුම් තැන්පතු නැත්තම් ජංගම ගිණුම් කියලා. එතකොට මේ වාණිජ බැංකු කියලා සුවිශේෂයෙන්ම හඳුන්වන්නේ මේ ඉල්ලුම් තැන්පතු එහෙම නැත්තම් ජංගම ගිණුම් පවත්වාගෙන යන ආයතන. එතකොට ඒ ජංගම ගිණුම් පවත්වාගෙන යාමට මහා බැංකුව විසින් මේගොල්ලන්ට අවසර ලබා දීලා තියෙනවා. එතකොට මේ වාණිජ බැංකු කියන එක සුවිශේෂයෙන් හැඳින්වුවොත් නැවතත් කිව්වොත් දරුවනේ මේ ඉල්ලුම් තැන්පතු නැත්තම් ජංගම ගිණුම් පවත්වාගෙන යන අය තමයි සුවිශේෂී වශයෙන් වාණිජ බැංකු කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා රජයේ වාණිජ බැංකු මම එදත් පැහැදිලි කළා. මහජන බැංකුව, ලංකා බැංකුව වගේ ඒවා රජයේ වාණිජ බැංකු. ඒ වගේම පෞද්ගලික අංශයේත් වාණිජ බැංකු තියෙනවා. අපේ දරුවෝ පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට මෙන්න මේ වගේ අය තමයි මේ බලපත්‍රලාභී වාණිජ බැංකු කියලා කියන්නේ. හැබැයි මේකොල්ලෝ කාලීන හා ඉතුරුන් තැන්පතුත් පවත්වාගෙන යනවා. සුවිශේෂී වශයෙන් මේකොල්ලෝ අනිත් බැංකු වලින් වෙනස් වෙන්නේ ඉල්ලුම් තැන්පතු ජංගම ගිණුම් පවත්වාගෙන යන්නේ මේකොල්ලෝ විතරයි. ඊගාවට තියෙනවා බලපත්‍රලාභී විශේෂිත බැංකු. දැන් දරුවනේ අර වාණිජ බැංකුවේ මේකේ වෙනස තමයි මේකොල්ලන්ට කාලීන හා ඉතිරුම් තැන්පතු පවත්වාගෙන යන්න තමයි අවසර දීලා තියෙන්නේ. මේකොල්ලෝ ඉල්ලුම් තැන්පතු එහෙම නැත්නම් ජංගම ගිණුම් පවත්වාගෙන යන්නේ නැහැ. දැන් හොඳම උදාහරණය තමයි රජයේ තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉතුරුම් හා කාලීන තැන්පතු තමයි පවත්වාගෙන යන්නේ. තවත් තැන්පතු පවත්වාගෙන යනවා. හැබැයි ඉල්ලුම් තැන්පතු නැත්තම් ජංගම ගිණුම් පවත්වාගෙන යන්නේ නැහැ. තවත් උකස්සා ආයෝජන බැංකුව මේ වගේ බැංකුවක්. මේ වගේ බැංකු 7ක් විතර අපේ ශ්‍රී ලංකාවේ තියෙනවා. හැබැයි වාණිජ බැංකු දේශීය සහ විදේශීය වශයෙන් ලංකාවේ විශාල ප්‍රමාණයක්, ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික වශයෙන් විශාල ප්‍රමාණයක් අපේ ලංකාවේ තියෙනවා. ඒ වගේම තමයි ලියාපදිංචි මූල්‍ය සමාගම්. දැන් මේකොල්ලෝ සමාගම් පනත යටතේ තමයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඒකයි මේකොල්ලෝ මූල්‍ය සමාගම් කියලා තියෙන්නේ. හැබැයි මේකොල්ලොත් විවිධ තැන්පතු ලබාගෙන ඒ මූල්‍ය කටයුතු කරන ආයතන. සම්පකාර ගාමීය බැංකුත් මේ විදිහට ඔයගොල්ලෝ දැකලා තියෙනවා ගම්වල මේ ග්‍රාමීය වශයෙන් තියෙන ඊටාම ජනප්‍රිය බැංකුවක්. ග්‍රාමීය වශයෙන් ඉන්න ජනතාවගේ කාලීන සහ ඉතුරුම් තැන්පතු මේගොල්ලෝ පවත්වාගෙන යනවා. ණය ලබා දීම සිදු වෙනවා. ඒ වගේම සකසුරුවම් හා ණය ගන්දෙනු සම්පකාර සමිතිය සනස ඉතින් මේකත් ඊටාම වැදගත් ග්‍රාමීය වශයෙන් තියෙන මූල්‍ය ආයතනයක්. මේ සමාජිකයන්ගේ මුදල් කාලීන සහ ඉතුරුම් තැන්පතු වල පවත්වාගෙන යනවා. ඒ වගේම මේ සනස සමිති මගින් ඒගොල්ලන්ට විවිධ ණය ලබා දෙනවා. දැන් මේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය බැංකුවකින් ණයක් ගන්න ගියොත් ඒකට අවශ්‍ය වෙනවා යම්කිසි ඇපයක්. ඔයගොල්ලන්ගේ දෙමාපියන් සමහරට ඔයගොල්ලෝ දැකලා ඇති විවිධ දේවල් වලට බැංකු වලින් ණය ගන්නවා. ඒතකොට විවිධ දේවල් ඇප විදිහට තියන්න සිද්ධ වෙනවා. දැන් සනස වගේ සනස සමිති වලින් ණයක් ගන්න ගියාම ඇතරම ඇපයක් තියෙන වඩා ඒ ඉන්න තවත් සමාජිකයෝ දෙන්නෙක් ඇපකරුව වශයෙන් ඇප වුණාම ණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ග්‍රාමීය වශයෙන් ඊටාම වැදගත් මූල්‍ය ආයතන තමයි මේ සම්පකාර සනස එවැගේම සංස සම්පකාරී ණය දෙන සමිති. ග්‍රාමීය වශයෙන් ඊටාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඉතින් මෙන්න මේවා තමයි ඒතර මූල්‍ය ආයතන විදිහට එන්නේ. ඒ කියන්නේ අතරමැදි මූල්‍ය ආයතන තමයි මේ ඇත්තරම මේ පැහැදිලි කරලා තියෙන්නේ. දැන් අපි පැහැදිලි කළේ දරුවනේ මේ තැන්පතු බාර ගැනීම සහ එමගින් බැංකු කටයුතු කිරීමට අවසර ලබාගෙන ඇති ආයතන. ඒ වගේම තවත් ආයතන කිහිපයක් තියෙනවා මේ මූල්‍ය ආයතන යටතේ. අර්ථ සාධක හා විශ්‍රාම අරමුදල මේකත් ඊටම වැදගත් දෙයක්. වැදගත් සේවයක් කරන ආයතනයක්. දැන් පෞද්ගලික අංශේ වගේම අර්ධ රාජ්‍ය විදිහට කටයුතු කරන සේවකයන්ගේ සහ සේවයන්ගෙන් ඒ
මාසික වැටුපෙන් යම්කිසි ප්‍රතිශතයක් ලබාගෙන එය ගිණුමක් විදිහට පවත්වාගෙන ගිහිල්ලා ඒකට පොලියකුත් ලබා දීලා ඔහු විශ්‍රාම යන විට ඒ මුදල ඔහුට ලබා දෙනවා. ඉතින් මේක විශාල එක පැත්තකින් විශාල ආයෝජනයක්. යම්කිසි සේවකයෙක් විශ්‍රාම යනකොට ඔහුට නොදැනුවත්වම යම්කිසි අරමුදලක් ඔහු වටා සකස් වෙලා තියෙනවා. ඉතින් මේක ඊටාම වැදගත් දෙයක්. මේක මහා බැංකුව යටතේ තියෙන ආයතනයක්. ඒ වගේම රක්ෂණ සමාගම් මේ රක්ෂණය ජීවිත දේපල වගේ දේවල් වල තියෙන අවදානම් රක්ෂණය කළා මේ සේවාවක් සපයනවා. මේ රක්ෂණ ඔප්පු අලෙවි කළා ඒවෙන් ලැබෙන මුදල් වලින් තමයි මොවුන්ගේ ඒ කටයුතු සිදු කරන්නේ. ඒ වගේම ආයෝජන සමාගම් මේ මිනිසුන්ගේ තියෙන මුදල් විවිධ සමාගම් විදිහට මේ මිනිසුන්ගේ තියෙන මුදල් අරගෙන ඒවා ආයෝජනය කළා එවෙන් ලාභ උපයන එක තමයි මොවුන් කරන්නේ. ඒකක බාර මේකෙත් සිද්ධ වෙන්නේ මේ කොටස් වෙළඳ පොලේ අලෙවි වෙන අරමුදල් යම්කිසි අරමුදලක් විදිහට තියෙනවා. මේ අරමුදල් මේ බාරකාර මණ්ඩලයක් ඉන්නවා. ඒගොල්ලෝ ඒ අරමුදල් කළමනාකරුවෝ ඒවා ආයෝජනය කරනවා. ඒවා ආයෝජන කරන්නේ කලඹ ආයෝජනවල. මේ කලඹ ආයෝජන කියන්නේ මේ එක තැනක නෙමේ සමාගම් කිහිපයක ආයෝජන කිරීමක්. මේ කලඹක් කියන්නේ ඒකයි. ඒතර මේ ආයෝජනය කරලා ලැබෙන ලාභ යම්කිසි ක්‍රමවේදයක් ඔස්සේ මේ ඒකක බාර තුල ඉන්න පුද්ගලයන් අතර බෙදිලා යනවා. මේ විදිහට සකස් වෙලා තියෙන අරමුදලක් තමයි මේ ඒකක බාරයක් කියන්නේ. ඒ වගේම කල්බදු සමාගම් ලීසින් කම්පැනි කියන එක විවිධ වත්කම් කල්බදු ක්‍රමය යටතේ ලබා දීලා මේ මූල්‍ය පහසුකම් ලබා දීලා ඒවෙන් ලැබෙන ලාභයෙන් මූල්‍ය කටයුතු කරන ආයතන තමයි මේ කල්බදු සමාගම්. ඒතකොට මෙන්න මේවා තමයි මූල්‍ය ආයතන කියලා කියන්නේ. එහෙමනම් අපි ඊළඟට බලමු මූල්‍ය සේවා සපයන ආයතන කියන්නේ මොකක්ද කියලා. මහා ජනතාවට ඒ වගේම ව්‍යාපාර ආයතන වලට මූල්‍ය වෙළඳපොලේ සිදුවන ගනුදෙනු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය සේවාවන් සපයන සංවිධානයක් නැත්නම් මූල්‍ය ආයතන තමයි මේ මූල්‍ය සේවා සපයන ආයතන කියන්නේ. ඒතකොට මේකට නිදසුන් වශයෙන් තියෙන්නේ වණික් බැංකුව, අරමුදල් කළමනාකරන ආයතන, මූල්‍ය තැරවුකාර ආයතන, ආණ්ඩුවේ සොරකුම්පත් පිළිබඳ ප්‍රාථමික වෙළඳුම්. ඒතකොට මේගොල්ලෝ ඇත්තටම සිදු කරන්නේ මේ මහා ජනතාව ව්‍යාපාර ආයතන මූල්‍ය වෙළඳපොලේ විවිධ ගනුදෙනු සිද්ධ කරනවා. මේ ගනුදෙනු කාර්යක්ෂමව සිදු කරන්න ඒවා කාර්යක්ෂමව සිදු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයන එක තමා මේ මූල්‍ය සේවා සපයන ආයතන වලින් සිදු කරන්නේ. එතකොට මේකත් මේ මූල්‍ය පද්ධතියේ තියෙන ඊටාම වැදගත් සංරචකයක්. අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඇති. ඊගාට තියෙනවා මූල්‍ය අධීක්ෂණ හා නියාමන ආයතන. දැන් අර සිදු කරන මූල්‍ය වෙළඳපොලේ අර විදිහට සිද්ධ වෙන මූල්‍ය කටයුතු අධීක්ෂණය කරන්න රජය විසින් පත් කරලා තියෙන ආයතන තමයි මූල්‍ය අධීක්ෂණ හා නියාමන ආයතන. ඒතර ශ්‍රී ලංකා මහා බැංකුව තමයි මේකේ තියෙන ප්‍රධානම ආයතන. එහෙනම් අපි බලමු මොකද්ද මේ මූල්‍ය අධීක්ෂණ නියාමන ආයතනය කියන්නේ කියලා. මූල්‍ය පද්ධතියක ස්ථායීතාව ආරක්ෂා කර ගැනීම සඳහා අනපනත් රෙගුලාසි කටයුතු ඉටු කිරීමට රජය විසින් ස්ථාපිත කර ඇති ආයතන. ඒතර නිදසුන් විදිහට තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුව, සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය. එහෙනම් අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඇති මූල්‍ය අධීක්ෂණ හා නියාමන ආයතන කියන්නේ මොනවද කියලා. දැන් අපි කලින් පැහැදිලි කළේ මේ මූල්‍ය පද්ධතියක තියෙන සංරචක. ඒතර ඒක න්‍යායාත්මකව තමයි අපි පැහැදිලි කළේ. මේ තියෙන ශ්‍රී ලංකා මහා බැංකුවේ මහා බැංකුව වාර්තාව අනුව මූල්‍ය ආයතන වර්ග කරලා තියෙන ආකාරය. ඒතර ඒකේ තියෙන්නේ මහා බැංකුව, බලපත්‍රලාභී වාණ්‍ය බැංකුව, බලපත්‍රලාභී විශේෂිත බැංකුව, තැන්පතු බාර ගන්නා අනෙකුත් මූල්‍ය ආයතන, බලපත්‍රලාභී මුදල් සමාගම්, සම්පකාර හා ණය ගනුදෙනු සම්පකාර සමිති, ඒ වගේම විශේෂිත මූල්‍ය ආයතන විදිහට
විශේෂිත කල්බදු මූල්‍ය කරන සමාගම්, ප්‍රාථමික අලෙවිකරුවන්, කොටස් තැරවුකරුවන්, ඒකක භාර කළමනා කරන සමාගම්, වෙළඳපොළ අතරමැදියන්, ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම්. ඒ වගේම මේ ගිවිසුම්ගත ඉතිරි කිරීමේ ආයතන විදිහට රක්ෂණ සමාගම්, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, අනුමත විශ්‍රාම හා අර්ථසාධක අරමුදල, රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල, මෙන්න මේ ටික තමා තියෙන්නේ. මෙන්න මේවා තමයි එතකොට ගිවිසුම්ගත ඉතිරි කිරීමේ ආයතන. මෙන්න මේ විදිහට තමා මහා බැංකුව මේ මූල්‍ය ආයතන වර්ග කරලා තියෙන්නේ මහා බැංකුව වාර්තාවේ. දැන් අපි බලමු මේ මූල්‍ය වෙළඳපොළ කියන එක. මේ මූල්‍ය වෙළඳපොළ කියන එකත් මේ මූල්‍ය පද්ධතියක තියෙන ඊටාම වැදගත් සංරචකයක්. මේ කෙටි කාලීන හා දිගු කාලීන අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය මූල්‍ය උපකරණ හුවමාරු වන, ඒ කියන්නේ මිලදී ගැනීම සහ විකිණීම සිදුවන වෙළඳපොළ තමා මූල්‍ය වෙළඳපොළ කියන්නේ. එහෙමනම් දරුවනේ මෙතෙන්දි සිද්ධ වෙන්නේ මේ කෙටි කාලීන හා දිගු කාලීන අරමුදල් සපයා ගන්න අවශ්‍ය වෙන ආයතන වලට පුද්ගලයන්ට ඒවා ලබා ගැනීමට අවශ්‍ය වෙන මූල්‍ය උපකරණ මිලදී ගැනීම සහ විකිණීම නැත්තම් හුවමාරුව සිදුවන ස්ථානයක් තමයි මේ මූල්‍ය වෙළඳපොළ කියන්නේ. එතකොට දරුවනේ මේ මූල්‍ය වෙළඳපොලේ කොටස් දෙකක් තියෙනවා. මොකද්ද? මුදල් වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ. දැන් අපි මේක පැහැදිලි කරනකොටම කිව්වා දරුවනේ මෙතෙන්දි කෙටි කාලීන හා දිගු කාලීන අරමුදල් අවශ්‍යතා සපුරා ගන්න ඕන කරන මූල්‍ය උපකරණ ඕමාරු නැත්තම් විකිණීම සහ මිලදී ගැනීම සිද්ධ වෙන්නේ. ඒතර මේ කෙටි කාලීන දිගු කාලීන අරමුදල් කියන අදහස අරගෙන තමයි මේ මුදල් වෙළඳපොළ සහ ප්‍රාග්ධන වෙළඳපොළ කියලා කොටස් දෙකකට මූල්‍ය වෙළඳපොළ බෙදලා තියෙන්නේ. අපි මුලින්ම බලමු මුදල් වෙළඳපොළ කියන්නේ මොකද්ද කියලා දරුවනේ. අර කලින් නිර්වචනයේ පැහැදිලි කරපු කෙටි කාලීන අරමුදල් අවශ්‍යතා ඉටු කරගන්න ආයතන මූල්‍ය වත්කම් නැත්තම් මූල්‍ය උපකරණ අලවිය සහ විකිණීම නැත්තම් හුවමාරුව සිදුවන මේ වෙළඳාම සිදුවන වෙළඳපොළ තමා මුදල් වෙළඳපොළ කියන්නේ. එහෙමනම් දරුවනේ අපේ දරුවෝ හොඳට මතක තියාගන්න මේ මූල්‍ය වෙළඳපොළයි මුදල් වෙළඳපොළයි කියන්නේ දෙකක්. සමහර අය මේ මූල්‍ය වෙළඳපොළත් මුදල් වෙළඳපොළත් කියන මේ දෙක එකක් විදිහට හිතනවා. ඒක වැරදි සංකල්පයක්. මූල්‍ය වෙළඳපොළේ තියෙන උපවෙළඳපොළක් තමයි මුදල් වෙළඳපොළ කියලා කියන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ මූල්‍ය වෙළඳපොළෙත් මුදල් වෙළඳපොළෙත් වෙනස. මූල්‍ය වෙළඳපොළ කියන්නේ මේ දිගු කාලීන සහ කෙටි කාලීන අරමුදල් සපුරා ගන්න අවශ්‍ය උපකරණ මූල්‍ය වත්කම් හුවමාරු වෙන වෙළඳපොළ. එතකොට මුදල් වෙළඳපොළ කියන්නේ මේ එතකොට මේ මූල්‍ය වෙළඳපොළේ කෙටි කාලීන සහ දිගු කාලීන අරමුදල් අවශ්‍යතා සපුරා ගන්න අවශ්‍ය කරන මූල්‍ය උපකරණ තමා හුවමාරු වෙන්නේ. හැබැයි මුදල් වෙළඳපොළේදී මේ කෙටි කාලීන අරමුදල් සපුරා ගන්න අවශ්‍ය මූල්‍ය වත්කම් නැත්තම් මූල්‍ය උපකරණ තමා හුවමාරුව සිද්ධ වෙන්නේ. එහෙනම් අපේ දරුවෝ මේ දෙකේ වෙනස හොඳට අවබෝධ කරගන්න. එහෙමනම් මෙතන තියෙනවා මේ කෙටි කාලීන කියන්නේ ඇත්තටම වර්ෂයකට වඩා අඩු කාලයකදී. එහෙමනම් වසරකට අඩු කාලයකින් පරිණත වෙන භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍රිකා හා තැන්පතු සහතිකපත් වැනි පොලිය උපයන කෙටි කාලීන වත්කම් වෙළඳාම සිදුවන වෙළඳපොළ. ඔයගොල්ලෝ දන්නවා අපි එදා කතා කළා මේ භාණ්ඩාගාර බිල්පත් කියන එක මේ රජයේ කෙටි කාලීන ණය ලබා ගන්න තමයි මේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ. ඒතකොට ඒක සාමාන්‍යයෙන් අවුරුද්දකට වඩා අඩු කාලයකදී තමයි මේක පරිණත වෙන්නේ. මේ පරිණත වුණාට පස්සේ ඒකට අදාළ පොලියත් එක්ක ඒ අදාළ පුද්ගලයාට නැවත ඒ මුදල් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඒක තමයි මෙතන මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ වගේ
වර්ෂයකට වඩා අඩු කාලයකදී පරිණත වෙන්නේ. ඒ කියන්නේ නැවත මුදල් කරගන්න පුළුවන් මූල්‍ය උපකරණ නැත්නම් මූල්‍යවත්කම් හෝමාරු වන වෙළඳපොළ තමයි මුදල් වෙළඳපොළ කියලා කියන්නේ. එතකොට මුදල් වෙළඳපොළ සමන්විත උප වෙළඳපොළවල් 4ක් තියෙනවා. අපි බලමු මේ 4 මොකද්ද කියලා දරුවනේ. අන්තර් බැංකු ඒක්ෂණ ණය මුදල් වෙළඳපොළ. භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. ඒ වගේම වාණිජ පත්‍රිකා වෙළඳපොළ. අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ. දැන් අපි මේ 4 පැහැදිලි කරගමු දරුවනේ මොනවද කියලා. ඉස්සෙල්ලාම තියෙනවා අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ. දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් බැංකුවක් නැත්නම් මූල්‍ය ආයතනයක මේ ද්‍රවශීලතාවය කියන එක ඊටාම වැදගත්. අපි ද්‍රවශීලතාවය කියන එක පළවන 7 නිපුණතා මට්ටමේදී සාකච්ඡා කළා. මේ මූල්‍යවත්කම් ඉක්මනින්ම ගනුදෙනු කිරීමට පරිවර්තනය කර ගැනීමේ හැකියාව තමයි ද්‍රවශීලතාවය කියන්නේ. ඒතර මුදල් වල තමයි ද්‍රවශීලතාවය උපරිමයෙන්ම තියෙන්නේ. දැන් මේ බැංකු නිතරම ඒගොල්ලන්ගේ තැන්පතුකරුවන් පාරිභෝගිකයොත් එක්ක ගනුදෙනු කරනවා. දැන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අරමුදල් අතිරික්ත මුදල් බැංකුවේ තැන්පත් කරනවා. එහෙම තැන්පත් කළා ඒගොල්ලන්ට හදිස්සියේ අවශ්‍යතාවයක් වුණාම නැවත මුදල් ගන්නවා. දැන් අපි හිතමු පුද්ගලයෙක් එයා තැන්පත් කරගෙන ගිහිල්ලා එයාගේ බැංකුවේ තියෙන රුපියල් ලක්ෂයක මුදලක්. හදිස්සියේ ඔහුගේ රෝගියෙක් ඉන්නවා රෝහලේ. එහෙම නැත්නම් ඔහුගේ හදිසි අධ්‍යාපන කටයුත්තක්. හදිසියේ ගෙදරට අවශ්‍ය යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්න සිදු වුණාම බැංකුවට ඇවිල්ලා අර රුපියල් ලක්ෂය නැවත බැංකුවෙන් ඉල්ලනවා. ඒතර බැංකුව හැම වෙලාවෙම මේ තැන්පත් කරන මුදල් නැවත ඔවුන්ට ලබා දෙන්න බැඳී ඉන්නවා. එහෙමනම් දැන් බැංකුවට ඇවිල්ලා ඒ අවශ්‍ය පාස්පොත එහෙම නැත්නම් ඒ අවශ්‍ය දැන් වර්තමානයේ නම් විද්‍යුත් කාඩ්පත භාවිතා කරලා මුදල් ලබා ගන්න. ඒතකොට ඒ කාඩ්පත් දැම්මහම නැත්නම් බැංකුවට ඇවිල්ලා ඉල්ලීමක් කළාම මේ මුදල් ලබා දෙන්න ඕන. එහෙමනම් එහෙම මුදල් ලබා දෙන්න හැම වෙලාවෙම බැංකුවේ ලාච්චුවේ මුදල් තියෙන්න ඕන. මෙන්න මේක තමයි මේ ද්‍රවශීලතාවය කියන්නේ දරුවනේ. කෙටියෙන් කිව්වොත්. දැන් මේ විදිහට අපි හිතමු පුද්ගලයෙක් ඇවිල්ලා බැංකුවෙන් මුදලක් ඉල්ලනවා. දැන් මුදල ඉල්ලුවාම බැංකුවට ඔහුට නොදී ඉන්න බෑ. අපි හිතමු බැංකුවේ ඒ වෙලාවේ එච්චර මුදලක් බැංකුව සතු වෙන්නේ නැහැ. හැබැයි බැංකුවේ තියෙන තැන්පතු වල ගිණුම් වල මුදල් තිබ්බට බැංකුවේ ලාච්චුවේ එච්චර මුදලක් තියෙන්නේ නැහැ. එහෙමනම් මේ වෙලාවේදී බැංකුව මොකද්ද කරන්නේ? මේ මුදල තවත් බැංකුවකින් ණයට ලබා ගන්නවා. කෙටි කාලීන ණයක් විදිහට. අන්න ඒ වගේ ගනුදෙනු සිදුවෙන වෙළඳපොළක් තමයි මේ අන්තර් බැංකු ඒක්ෂණ ණය මුදල කියන්නේ. අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ කියන්නේ. ඒතර මේ විදිහට මේ අවශ්‍ය කෙටි කාලීන, ඒ කියන්නේ ද්‍රවශීලතාවය රැක ගන්න. ද්‍රවශීලතාවය අර මම කලින් කිව්වේ මේ බැංකුවේ අවශ්‍ය ගනුදෙනු වලට. දැන් ව්‍යාපාර ආයතනයක උනත් දරුවනේ එදිනෙදා අවශ්‍ය ගනුදෙනු වලට මුදල් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා මේ රජයේ පොඩි ආයතනයක උනත් දෙපාර්තමේන්තුවක උනත් මේ පෙටි කෑස් නැත්තම් සුළු මුදල් කියලා එකක් තියෙනවා. යම්කිසි මුදලක් තියන් ඉන්නෝ මේ අවශ්‍ය හදිස්සියක් වුණාම මේ මුදල් ගනුදෙනු කරයි. අපි මුදල් පාඩුවේදී ඉගෙන ගන්නනේ ආරක්ෂණ චේතනාවෙන් මුදල් මිනිස්සු තියාගෙන ඉන්නවා විවිධ කටයුතු වලට හදිස්සියක් වුණාම. ඒ වගේම තමයි මේකත්. එතකොට එහෙනම් බැංකුවලදීත් මේ විදිහට තැන්පත්කරුවෙක් හදිස්සිය මුදලක් ඉල්ලුවාම බැංකුවට මේ මුදල දෙන්න ඒ වෙලේ මුදල් නැති වුණොත් තවත් බැංකුවකින් ඒ මුදල් ණයට අරගෙන නැවත ලබා දෙනවා. ඒ බැංකුවත් ඒ දේ කරනවා. වෙනත් බැංකුවකින් ඒ විදිහට ණය මුදලක් ඉල්ලුවාම ඒ බැංකුවට ලබා දෙනවා, පොලියක් අය කර ගන්නවා. සාමාන්‍යයෙන් මේ වගේ පොලියේ මේවා යම්කිසි පොලි ප්‍රතිශතේ ටිකක් වැඩි. මොකද මේක කෙටි කාලීන ණයක්නේ. ඒකින්ද. ඒතර මේක ඊටාම වැදගත් අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ. ඒතකොට මේ මූල්‍ය ආයතනවල තියෙන ද්‍රවශීලතාවය ආරක්ෂා කරගන්න මේක ඊටාම වැදගත් වෙනවා. එහෙනම් අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ කියන්නේ වාණිජ බැංකු තම දෛනික ද්‍රවශීලතාවයේ පවතින අසමතුලිතතා සමනය කරගන්නා වෙළඳපොළ. අර මං කිව්වේ දෛනිකව ගනුදෙනු කරන්න තියෙන අසමතුලිතතාවය නැත්තම් සල්ලි නැති වුනහම ගන්න මේ අවශ්‍ය මූල්‍ය කටයුතු කරන්න තියෙන වෙළඳපොළ. ද්‍රවශීලතා හිඟයට මුහුණ පා සිටින වාණිජ බැංකුව ද්‍රවශීලතා අතිරික්තයක් ඇති බැංකු වලින් ඉතා කෙටි කාලයකට අරමුදල් ණයට ගැනීම මෙහිදී සිදුවේ. දැන් සමහරවිට අපේ දරුණිගේ අපේ ඕගොල්ලන්ගේ පාසලේදී සමහරවිට හදිසියක් වුණාම යාළුවෙක්ගෙන් සල්ලි ටිකක් ඉල්ල ගන්නවා. හදිසියක් මොන හරි දෙයක් මිලදී ගන්න උනොත් යාළුවෙක්ගෙන් කිව්වොත් අනේ මම මේ අද සල්ලි දාලා ඇවිල්ලා මං හෙට අම්මගෙන් ඉල්ලලා දෙන්නම්, අද මට කීයක් හරි දෙන්න කොහම යාළුවා දෙනවා.
ඒතර යාළුවට ඊළඟ දවසේ ඒ මුදල් ලබා දෙනවා. ඉතින් බැංකුවත් අන්න ඒ වගේ කටයුත්තක් තමයි මේක. ඊටාම කෙටි කාලීන දෙයක්. එතකොට මේ එතෙන්දි වැදගත් දෙයක් කියන්න ඕන දරුවනේ මේ වාණිජ බැංකුවල මේ දවසීලතාවය කියන එක ඊටාම වැදගත් වෙනවා. අපි ඊළඟ වාණිජ බැංකු පාඩමේදී මේ ගැන වැඩිපුර සාකච්ඡා කරමු. මොකද ඔයගොල්ලෝම හිතන්න දැන් බැංකුවක් අවශ්‍ය වෙලාවට තැන්පත්කරුවෙක් මුදලක් ඉල්ලුවාම ඒ මුදල ලබා දෙන්න නොහැකි වුණොත් ඒ තැන්පත්කරුවා බැංකුව ගැන තියෙන විශ්වාසය නැති වෙනවා. ඒ හින්දා බැංකුව හැම වෙලාවෙම තැන්පත්කරුවාගේ අවශ්‍යතාවය ඉටු කරන්න තමයි බැඳිලා ඉන්නේ. ඒ හින්දා මේ දවසීලතාවය ඊටාම වැදගත් දෙයක්. බැංකුවක තියෙන ප්‍රධාන අරමුණක් තමයි මේ දවසීලතාවය ආරක්ෂා කරගන්න එක. වාණිජ බැංකුවක. හොඳයි ඊගාට භාණ්ඩාගාර බිල්පත්. දැන් භාණ්ඩාගාර බිල්පත් ගැන අපි ඒ කලින් වැඩසටහනදී සාකච්ඡා කළා. දැන් භාණ්ඩාගාර බිල්පත් කියන්නේ දරුවනේ රජයට අවශ්‍ය කෙටි කාලීන ණය ලබා ගන්න රජය නිකුත් කරන බිල්පත. එතකොට බැලුවොත් භාණ්ඩාගාර බිල්පත් යනුවෙන් හැඳින්වෙන්නේ රජයේ වර්ෂයකට හෝ ඊට අඩු කාලයකට හෝ ණය ලබා ගැනීම සඳහා භාවිතා කරන මූල්‍ය උපකරණයකි. මේවා හෝමාරු වන වෙළඳපොළ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ ලෙස හඳුන්වයි. එතකොට මේකේ වෙළඳපොළ වල දෙකක් තියෙනවා ප්‍රාථමික හා ද්විතීයික වෙළඳපොළ. රජය මුලින්ම මේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනකොට ඒවා මුලින්ම මිලදී ගන්නවා නම් ඒක ප්‍රාථමික වෙළඳපොළක්. ප්‍රාථමික ගැනුම්කරුවන්ට මුලින්ම මිලදී ගන්න අපේක්ෂා කරන ඉන්න ගැනුම්කරුවන්ට අලෙවි කරනකොට ඒක ප්‍රාථමික වෙළඳපොළ. ඒවා අර වර්ෂයේ පිරින්න කලින් නැවත විකුණලා විවිධ ලාභ උපයීමේ අරමුණින් නැවත විකිණීම සහ මිලදී ගැනීම සිදුවන වෙළඳපොළ තමයි මේ ද්විතීයික වෙළඳපොළ කියන්නේ. එහෙමනම් මේකේ කොටස් දෙකක් තියෙනවා ප්‍රාථමික වෙළඳපොළ සහ ද්විතීයික වෙළඳපොළ. ඊගාට තියෙනවා වාණිජ පත්‍රිකා වෙළඳපොළ. දැන් මේ වාණිජ පත්‍රිකා කියන එක දැන් භාණ්ඩාගාර බිල්පත් කිව්වේ ඇත්තටම දරුවනේ රජයට අවශ්‍ය කෙටි කාලීන ණය ලබා ගන්න අවශ්‍ය පත්‍රිකාවක්. ණය පත්‍රිකාවක් නැත්නම් මූල්‍ය උපකරණයක්. දැන් වාණිජ පත්‍රිකාවක් කියන්නේ මේ සමාගම් නැත්නම් ව්‍යාපාරික ආයතන වලට අර බැංකු වලට වගේ තමන්ගේ ද්‍රවශීලතාවය ආරක්ෂා කරගන්න කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතාවලට ඒවා ලබා ගන්න නිකුත් කරන මූල්‍ය උපකරණයක් තමයි මේ වාණිජ පත්‍රිකාව කියන්නේ. ඒතර මෙන්න මේ වාණිජ පත්‍රිකා හුවමාරු වන වෙළඳපොළ තමයි වාණිජ පත්‍රිකා වෙළඳපොළ කියන්නේ. එහෙනම් බලමු දරුවනේ ව්‍යාපාරික ආයතන කෙටි කාලීන අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා භාවිතා කරන මූල්‍ය උපකරණය වාණිජ පත්‍රිකාව ලෙස හැඳින්වේ. මේවා හුවමාරු වන වෙළඳපොළ වාණිජ පත්‍රිකා වෙළඳපොළයි. ඒතර මේවත් අර වර්ෂයකට වඩා අඩු කාලයක්. ඒ වගේම මේ සමාගම් වල මේ ආයතන වල ද්‍රවශීලතාවය ආරක්ෂා කර ගැනීම තමයි මෙතෙන්දිත් ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. විශ්වාසයේ මත පදනම් වන නිසා මේවා භාවිතා කිරීමේදී සුරකුම්පත් අවශ්‍ය නොවේ කියලා කියනවා. ගඩ අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ. මෙතන සිද්ධ වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ විදේශ විනිමය මිනිස්සු මහ ජනතාව විදේශ විනිමය මිලදී ගන්නවා අලෙවි කරනවා. දැන් අපි විදේශ රටකට යම් කිසි සංචාරයකට යනවා නම් අපිට විදේශ විනිමය අවශ්‍ය වෙනවා. එතකොට අපි කරන්නේ ඒවා අලෙවි කරන තැනකින් ඒවා මිලදී ගන්නවා. ගොඩක් වෙලාට වාණිජ බැංකුවකින් තමයි ඒක මිලදී ගන්න. ඒ වගේම ඒ විදේශ විනිමය අපි කවුරු හරි පුද්ගලයෙක් විදේශ රටක ගිහිල්ලා යම් කිසි විදේශ විනිමයක් උපයගෙන ආවොත් ඒවා දැන් අපේ රටේ විදේශ විනිමය භාවිතා කරලා ගනුදෙනු කරන්න බෑනේ. අපි අපේ රටට ආවට පස්සේ ඒවා මිලදී ගන්න තැනකට ඒවා ලබා දෙනවා. මෙන්න මේ විදිහට මේ විදේශ විනිමය මිලදී ගැනීම සහ විකිණීම සිදු කරන වෙළඳපොළට අපි කියනවා අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ කියලා. ඒතර මේ විදේශ විනිමය මිලදී ගැනීම සහ විකිණීම ගොඩක් වෙලාට සිද්ධ වෙන්නේ වාණිජ බැංකු හරහා. ඒ වගේම මේ විදේශ වෙළඳාමේදී අපි විදේශ වෙළඳාම් පාඩමේදී ඉගෙන ගත්ත දරුවනේ මේ ආනයන අපනයන කියන එක ඒක ප්‍රායෝගිකව සිදු කරන විට මේ ඒවට අවශ්‍ය විදේශ විනිමය හෝමාරු වෙන්නේ වාණිජ බැංකු හරහා. දැන් යම්කිසි පුද්ගලයෙකුට විදේශ රටකින් යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්න අවශ්‍ය වුණොත් මේ ඒකට අවශ්‍ය විදේශ විනිමය
ඒ ලබා දීමේ ඒ ගනුදෙනු සිදු කරන්නේ වාණිජ බැංකුව හරහා. ඒතර එහෙමනම් මෙන්න මේ විදිහට විදේශ විනිමය මිලදී ගැනීම විකිණීම ආශ්‍රිත වෙළඳ අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ කටයුතු සිදුවෙන වෙළඳපොළ තමයි මේ අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ කියලා. දැන් මේකෙත් තියෙනවා විවිධ වෙළඳපොළවල්. සමහර අය ඉන්නවා මේ විදේශ විනිමය පරස්පරය කියලා. ඒගොල්ලෝ කරන්නේ අඩු තැනකින් විදේශ විනිමය මිලදී අරගෙන ඒක තව තැන් වලට අරන් ගිහිල්ලා ඒව අලෙවි කරලා ඒව හුවමාරු කරලා ඒ ඔස්සේ ලාභය ගන්නවා. ඒක ඇත්තටම සිදුවෙන්නේ යම්කිසි ක්‍රියාවලියක් විදිහට මේ එතකොට සාමාන්‍ය විදේශ විනිමය වෙළඳපොළ ඔස්සේ ලාභ ලබන ආයතන ඉන්නවා. ඒකෙත් තරව්කරුවෝ ඉන්නවා. ඒ කටයුතු සිදුවෙන වෙළඳපොළ තමයි මේ අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ. අපි බලමු එහෙනම් මොකද්ද මේ අපේ තිරේ දිස්සෙන එක විදේශ විනිමය මිලදී ගැනීම හා විකිණීම ආශ්‍රිත වෙළඳපොළ අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ යනුවෙන් හැඳින්වේ. පවත්නා මිලට මෙන්ම අනාගතයේ එකඟ වූ මිලකට විදේශ විනිමය මිලදී ගැනීම හා විකිණීම මෙහිදී සිදුවේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ විදේශ විනිමය විකිණීම සහ මිලදී ගැනීමේ මිල තීරණය කරන්නේ මහා බැංකුව. ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඔය ඔයගොල්ලන් ප්‍රවෘත්ති අහනකොට කියනවා අද දවසේ විදේශ විනිමය මිලදී ගැනීම මෙච්චරයි. ගැනීම මෙච්චරයි. ඒ විකිණීම සහ මිලදී ගැනීමේ අනුපාතය කියනවා මෙච්චර ඩොලර් එක මෙච්චරයි යෙන් එක මෙච්චරයි. ඒකට අදාළ රුපියල් ගන්න කියනවා. එතකොට එහෙම ඒ තියෙන මිලකට වගේම දැන් යම් කිසි එකගත්තයකට එනවා අනාගතයේදී එකඟ වෙනවා මෙන්න මේ මිලට මිලදී ගැනීම හෝ විකිණීම සිද්ධ වෙනවා කියලා. මෙන්න මේ වගේ දේවලුත් මේ අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ තුල සිද්ධ වෙනවා. එහෙනම් අපේ දරුවන්ට මේක ඊටාම වැදගත් වෙනවා. අපි ඊළඟට බලමු ප්‍රාග්ධන වෙළඳපොළ. ප්‍රාග්ධන වෙළඳපොළ. දැන් අපි මෙච්චරලා කතා කළේ දරුවනේ මූල්‍ය වෙළඳපොළ ගැන. මූල්‍ය වෙළඳපොළේ මුදල් වෙළඳපොළ ගැන තමයි අපි කතා කළේ. මූල්‍ය වෙළඳපොළේ මුදල් වෙළඳපොළ තුල තියෙන උප වෙළඳපොළවල් 4 ගැන තමයි අපි සාකච්ඡා කළේ. දැන් අපි මේ මූල්‍ය වෙළඳපොළේ තියෙන තවත් වැදගත් වෙළඳපොළක් තමයි ප්‍රාග්ධන වෙළඳපොළ. දැන් අපි බලමු මේ ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා. මුදල් වෙළඳපොළේදී අපි දරුවනේ පැහැදිලි කළා මේ වර්ෂයකට වඩා අඩු කාලයකදී නැත්නම් කෙටි කාලීන අරමුදල් අවශ්‍යතා ලබා ගැනීමට අවශ්‍ය කරන මූල්‍ය උපකරණ හුවමාරු වන වෙළඳපොළ තමයි මුදල් වෙළඳපොළ කිව්වේ. එහෙනම් මේ ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ මේ දිගු කාලීන අරමුදල් අවශ්‍යතා හුවමාරු කර ගැනීමට ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය උපකරණ මූල්‍යවත්කම් හුවමාරු වෙන නැත්නම් අපේ වචනෙන් කිව්වොත් මිලදී ගැනීම සහ විකිණීම සිදුවන වෙළඳපොළ තමයි ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ. එහෙමනම් දරුවනේ මුදල් වෙළඳපොළත් ප්‍රාග්ධන වෙළඳපොළත් අතර වෙනස හොඳට අවබෝධ කරගන්න ඕනේ අපේ දරුවෝ. එතකොට එහෙනම් අපි බලමු වර්ෂයකට වඩා වැඩි කාලයක් පරිණත වන මූල්‍ය ප්‍රකරණ සමාගම් වල කොටස් යනාදී හුවමාරු වන වෙළඳපොළ ප්‍රාග්ධන වෙළඳපොළ ලෙස හැඳින්වේ. ඒතර මේවා හුවමාරු වන මූල්‍ය උපකරණ වර්ෂයකට වඩා වැඩි කාලයක් යනවා පරිණත වෙන්න. ඒ කියන්නේ නැවත මුදල් කරගන්න වර්ෂයකට වඩා වැඩි කාලයක් යනවා. ප්‍රාග්ධන වෙළඳපොළ පහත් සඳහන් උප වෙළඳපොළ වලින් සමන්විත වේ. අපි බලමු භාණ්ඩාගාර බැදුම් කර වෙළඳපොළ. සමාගමික බැදුම් කර වෙළඳපොළ කොටස් වෙළඳපොළ. එහෙනම් භාණ්ඩාගාර බැදුම් කර කියන්නේ දරුවනේ දැන් භාණ්ඩාගාර බිල්පත් කිව්වේ රජයට අවශ්‍ය කෙටි කාලීන ණය ලබා ගන්න රජය විසින් නිකුත් කරන මූල්‍ය උපකරණයක්. භාවිතා කරන මූල්‍ය උපකරණ. මේ රජයට අවශ්‍ය මධ්‍යකාලීන හා දිගුකාලීන අරමුදල් නැත්නම් ණය පහසුකම් රජයට අවශ්‍ය මධ්‍යකාලීන හා දිගුකාලීන අරමුදල් අවශ්‍යතා ණය අවශ්‍යතා ඉටු කරගන්න අවශ්‍ය කරන මූල්‍ය උපකරණයක් තමයි මේ භාණ්ඩාගාර බැඳුම් කර කියන්නේ. භාණ්ඩාගාර බැඳුම් කර. මෙන්න මේ භාණ්ඩාගාර බැඳුම් කර හුවමාරු වෙන වෙළඳපොළ තමයි අපි කියන්නේ භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ කියලා. අපි බලමු මධ්‍යම හා දිගුකාලීන පදනමින් රජයේ ණය ලබා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධාන මූල්‍ය උපකරණය භාණ්ඩාගාර බැඳුම් කර යනුවෙන් හඳුන්වයි. මේවා හුවමාරු වන වෙළඳපොළ තමයි භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ කියන්නේ. දැන් මේකෙත්
අර කිව්ව විදිහට ප්‍රාථමික වෙළඳපොළ සහ ද්විතීයික වෙළඳපොළ කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් ප්‍රාථමික වෙළඳපොළ කියන්නේ මුලින්ම රජය නිකුත් කරන මේ භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගන්න ප්‍රාථමික ගැනුම්කරුවන් ඒ ගනුදෙනු සිදුවන වෙළඳපොළ. එතකොට ද්විතීයික වෙළඳපොළ කියන්නේ මේ විදිහට ගත්ත ප්‍රාථමික ගැනුම්කරුවන් මිලදී ගත්ත භාණ්ඩාගාර බැඳුම් කර නැවත ඒකොල්ලෝ අලෙවි කරන වෙළඳපොළ. ඒක තමයි ද්විතීයික වෙළඳපොළ කියන්නේ. එහෙනම් මේකෙත් කොටස් දෙකක් තියෙනවා. ප්‍රාථමික වෙළඳපොළ, ද්විතීයික වෙළඳපොළ. අපේ දරුවෝ හොඳට අවබෝධ කරගන්න එහෙමනම්. ඊගාවට තියෙනවා සමාගමික බැඳුම් කර වෙළඳපොළ. එතකොට මේ සමාගමික බැඳුම් කර කියන්නේ අර භාණ්ඩාගාර බැඳුම් කර වගේම තමයි භාණ්ඩාගාර බැඳුම් කර රජයේ මධ්‍යම සහ දිගු කාලීන ණය ලබා ගන්න යොදාගත්තේ. සමාගමික බැඳුම් කර කියනවා මේ පෞද්ගලික සමාගම් විසින්, කියන්නේ පෞද්ගලික අංශයේ ආයතන විසින් ඒගොල්ලන්ට අවශ්‍ය කරන මධ්‍යම හා දිගු කාලීන අරමුදල් නැත්තම් ණය ලබා ගන්න ඒ සමාගමික බැඳුම් කර හුවමාරු වන වෙළඳපොළ තමා සමාගමික බැඳුම් කර වෙළඳපොළ කියන්නේ. එහෙනම් සමාගමික බැඳුම් කර කියන්නේ මොකද දරුවනේ? මේ පෞද්ගලික සමාගම් වලට අවශ්‍ය කරන මධ්‍යම හා දිගු කාලීන අරමුදල් ලබා ගන්න යොදා ගන්න මූල්‍ය උපකරණයක්. මෙන්න මේ මූල්‍ය උපකරණ හුවමාරු වන වෙළඳපොළ තමා සමාගමික බැඳුම් කර වෙළඳපොළ කියන්නේ. එහෙනම් අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඇති. ඊගාට තියෙනවා කොටස් වෙළඳපොළ. අපේ දරුවෝ මේක නම් අහලා තියෙනවා. කොටස් වෙළඳපොළ අහලා තියෙනවා. දැන් වර්තමානයේ ඉතා ජනප්‍රිය දෙයක්. මොකද ලෝකයේ රටක ආර්ථිකයේ කාර්යක්ෂමතාවය පෙන්වන්න යොදා ගන්න එක දර්ශකයක් තමයි මේ කොටස් වෙළඳපොළේ තියෙන කොටස් හුවමාරු වෙන ප්‍රමාණය. දැන් ඔයගොල්ලෝ අහලා ඇති සමහරවිට රටක යම්කිසි පරිහානියක් වුණොත්, ආර්ථික අවපාතයක් වුණොත් මේ කොටස් වෙළඳපොළේ මේ ඒ අදාළ මූල්‍ය උපකරණ හුවමාරු වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ හින්දා ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ පෞත්‍රි අහනකොට කියනවා මේ කොටස් වෙළඳපොළේ දෛනික ගනුදෙනු මෙච්චරයි. දෛනිකව සිදු වෙලා තියෙන ගනුදෙනු මෙච්චරයි. එතකොට ඒක ඉහළ තත්ත්වයක තියෙනවා නම් ඒ රටේ යම්කිසි ආර්ථිකයේ යම්කිසි ඉහළ තත්ත්වයක් තමයි එකෙන් පෙන්වන්නේ. එහෙනම් මේ කොටස් වෙළඳපොළ කියන එක ඊටාම වැදගත්. දැන් මේ කොටස් වෙළඳපොළ කියන්නේ ඇත්තටම දරුවනේ මේ මෙතෙන්දී ඇත්තටම කතා කරන්නේ මේ සමාගම්, ව්‍යාපාරික සමාගම් ඒගොල්ලන්ට අවශ්‍ය කරන ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න, අවශ්‍ය කරන අරමුදල් සම්පාදනය කරගන්න ඒ යොදා ගන්න වෙළඳපොළ. එතකොට කොටස් වෙළඳපොළ යනු මහජනයාට කොටස් අලෙවි කිරීම මගින් ව්‍යාපාරික සමාගම් ඒවායේ ව්‍යාපාර කටයුතු අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කරගන්නා වෙළඳපොළයි. දැන් මෙතෙන්දී ඇත්තටම සිද්ධ වෙන්නේ අපි හිතමු සමාගමක ප්‍රාග්ධනය අවශ්‍යතාවය රුපියල් ලක්ෂයක් කියලා. මේ ලක්ෂය යම් කිසි කොටස් වලට බෙදනවා. ඒ ලක්ෂය රුපියල් 10 කොටස් 10000කට බෙදන්න පුළුවන්. ඊට පස්සේ ඒ කොටස් අලෙවි කරනවා. එතකොට මේ ඇත්තටම මේක ගිණුම් කරන දරුවෝ නම් දන්නවා මේ සමාගම් අපි කියන්නේ පොදු සමාගම් කියලා. මෙතන පොදු සමාගම්, පෞද්ගලික සමාගම් කියලා එහෙම වර්ග තියෙනවා. දැන් පෞද්ගලික සමාගම් කියන ඒවාට එහෙම මහ ජනතාවට කොටස් නිකුත් කරලා මුදල් ලබා ගන්න බෑ. මේ පොදු සමාගම් වලට පුළුවන් මහ ජනතාවට තමන්ගේ ප්‍රාග්ධනය අර විදිහට කොටස් කරලා ඒවා ලැබි කරන්න. ඒතකොට ඒවා මහ ජනතාවට මිලදී ගන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලන්ට ලාභයක් ලැබෙනවා. ඒ වගේම තවත් වරප්‍රසාද ලැබෙනවා. ඒගොල්ලන්ට ආයතනයේ විවිධ තීරණ ගන්නත්, කියන්නේ ආයතනයේ අයිතිකරුවන් වගේ තමයි මේ කොටස් හිමියෝ කියන්නේ. ඒගොල්ලන්ට විවිධ ආයතනයේ විවිධ තීරණ ගන්නකොට ඒවෙන් මේ කොටස් හිමියන්ගෙන් තමයි අධ්‍යක්ෂක මණ්ඩලපත් වෙන්නේ. ඒකේ ලොකු ක්‍රියාවලියක් තියෙනවා. එහෙනම් මේක ඊටාම වැදගත්. එතනත් ඉන්නවා ප්‍රාථමික ගැනුම්කරුවන්, ද්විතීයික ගැනුම්කරුවන්. මුලින්ම කොටස් වෙළඳපොළේ යම්කිසි ආයතනයක ප්‍රාග්ධනයේ කොටස් මිලදී ගන්න අය තමයි මේ ප්‍රාථමික ගැනුම්කරුවන්. ඒතකොට ඒගොල්ලෝ එන්නේ එකට කියනවා ප්‍රාථමික වෙළඳපොළ කියලා. ඒතකොට ඒ කොටස් නැවත අලෙවි කරනවා මිනිස්සු. අර ඕගොල්ලන්ට මතක ඇති මං මුදල් ඉල්ලුමේදී කිව්වා
සමපේක්ෂණ චේතනාව කියලා. දැන් සමපේක්ෂණ චේතනාවදී මේ ගන්න කොටස් නැත්තම් මේ කොටස් අඩු මිදලකට අරගෙන මේ කොටස් වෙළඳපොලේ ඒවට වැඩි ඉල්ලුමක් තිබ්බහම ඒවා මිල ඉහළ යනවා. රුපියල් 10ට තිබ්බ කොටස් ඒවට තියෙන ඉල්ලුම ඒවා කීර්තිනාමයේ හින්දා රුපියල් 100 250 ඊටත් ඉහළ මිලකට උනත් අලෙවි වෙන්න පුළුවන්. ඒතකොට මිනිස්සු කරන්නේ මේ ද්විතීයික වෙළඳපොලේදී මේ කොටස් අර රුපියල් 10ට අරගෙන වැඩි මිලකට ආවහම කොටස් වෙළඳපොලේ අලෙවි කළා එවෙන් ලාභයක් උපයනවා. අපි අර සම්පේක්ෂණ චේතනාවේ මුදලට තියෙන ඉල්ලුමේදී මේක ටිකක් සාකච්ඡා කරා. ඒතකොට මෙන්න මේවට තියෙනවා මූල්‍ය තරවකාර ආයතන ඇතරම වර්තමානයේ මේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන එක ඊටම හොඳ මූල්‍ය ආයෝජනයක්. මිනිස්සු අතර එච්චරම ජනප්‍රිය නොවුනත් හොඳ පළපුරුද්දක් තියෙනයි ඉහළ ලාභ ලබනවා. කොටස් වෙළඳපොලේ ඒගොල්ලන්ට හොඳ දැනුමක් තියෙනවා එක එක සමාගම් වල තියෙන කොටස් වලට තියෙන ඉල්ලුම. ඒවැය තියෙන මිල ගණන්. ඒවා අඩු වෙනවද වැඩි වෙනවද කියන එක අඩු වෙනකොට තමන්ට තියෙන අර මුදල් ඒවැය ආයෝජනය කරලා ඒවා මිලදී ගන්නවා. ඊට පස්සේ ඒවැය මිල ඉහළ ගියාම ඒවා නැවත අලෙවි කරලා ලාභ උපයනවා. මෙන්න මේ විදිහට මේ කොටස් ගනුදෙනු සිදුවෙන ආයතනය තමයි කොටස් වෙළඳපොළ කියන්නේ. මෙන්න මේ කියාවලිය. එතකොට මේක මේ සිදුවෙන ඇතනම් කොළඹ කොටස් හුවමාරුව මගින් ලෝකේ හැමතැනම මේ එක එක රටවල් වල මේ විදිහට කොටස් වෙළඳපොළක් තියෙනවා. ලංකාවේ මේ කොළඹ කොටස් හුවමාරුව තුල තමයි මෙන්න මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඉතින් මේක ඊටාම වැදගත් ආර්ථිකයක ඊටාම වැදගත් ආයතනයක් කියන එක තමයි පැහැදිලි කරන්න පුළුවන්. එහෙමනම් දරුවනේ දැන් අපි මෙච්චර වෙලා සාකච්ඡා කරපු දේවල් වලින් මේ මූල්‍ය වෙළඳපොළ තුල අලෙවි වෙන මූල්‍ය උපකරණ පැහැදිලි වුණා. ඒතර මේ මූල්‍ය උපකරණත් මූල්‍ය පද්ධතියක තියෙන ඊටාම වැදගත් සංරචකයක්. මම ඒවා නැවත නැවත පැහැදිලි කරන්නේ රජයේ නිකුත් කරන ණය උපකරණ, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර, රජයේ ණය සුරකුම්පත්, සමාගම් නිකුත් කරන ණය උපකරණ, වාණ්ජ පත්‍රිකා, ණය කර ඒ වගේ දේවල්. ඉතින් වාණ්ජ බැංකු භාවිත කරන උපකරණ තමයි තැන්පතු සහතික, වත්කම් පදනම් කරගත් සුරකුම්පත්, කල්බදු හෙවත් කුලී පිට ගැනුම්, ඒක්ෂණ ණය, ව්‍යාපාරික කොටස්. මෙන්න මේවා තමයි මේ මූල්‍ය උපකරණ විදිහට භාවිතයට ගන්න. එහෙමනම් දැන් මේ මූල්‍ය පද්ධතියේ තියෙන මේ සංරචක අපේ දරුවන්ට පැහැදිලි වුණා. තව වැදගත් සංකල්පයක් තියෙනවා. ණය ශ්‍රේණිගත කිරීම. දැන් ඔයගොල්ලෝ දන්නවා වර්තමානයේ දැන් පැහැදිලි කළා මේ අර කලින් ඔයගොල්ලන්ට පැහැදිලි කළා මෙන්න මේ වගේ මූල්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් තියෙනවා මූල්‍ය වෙළඳපොලේ. එතකොට මේ විදිහට මූල්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් හුවමාරු වෙනකොට මේ ආයෝජනය කරන අය ඒවැය තියෙන ගුණාත්මක తত্ত্বය මේ ආයෝජන තේරීම් කිරීම මෙන්න මේ වගේ දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මෙන්න මේ සඳහා ඒකොල්ලන්ට අවශ්‍ය මඟ පෙන්වීමක් කරන්න තමයි මේ ණය ශ්‍රේණිගත කිරීම කියන සංකල්පය හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට ණය ශ්‍රේණිගත කිරීම කියන්නේ ණය හෝ මූල්‍ය උපකරණ නිකුත් කරන්නාගේ මූල්‍ය ශක්තිය පිළිබඳ ඇගීම ඉදිරිපත් කිරීම. දැන් මේවා මිලදී ගන්න කලින් මේ මූල්‍ය උපකරණ නිකුත් කරන ආයතනයේ ඒ අලෙවි කරන පුද්ගලයාගේ මූල්‍ය ශක්තිය පිළිබඳ ඇගීම ඉදිරිපත් කරන. එතකොට ඒක මිලදී ගන්න අයට අවබෝධයක් තියෙනවා. අපි මිලදී ගන්න මෙන්න මේ සමාගම ඒගොල්ලන්ගේ මූල්‍ය ශක්තිය මේකයි. කොයි විදිහටද ඒවා ආයෝජනය කරන්න කියලා ඒ ආයෝජනය කරන එක්කෙනාට හොඳ අවබෝධයක් තියෙනවා. මෙමගින් නිකුත් කරන්නාට එම නිකුතුව පවත්වාගෙන යාමට ඇති හැකියාව හා පරිණත වන කාලයට එය සම්පූර්ණයෙන්ම පියවා දැමීමට ඇති හැකියාව සොයා බැලේ. හිඳ මේක ඊටාම වැදගත් වෙනවා. ඒතර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන සඳහා නිදසුන් තුනක් තියෙනවා. ඒතර මේ ණය ශ්‍රේණිගත කිරීම කියන එකත් ඊටාම වැදගත් වෙනවා. මූල්‍ය පද්ධතියක ක්‍රියාකාරීත්වය ඊටාම හොඳ තත්වයක පවත්වාගෙන යන්න. එහෙමනම් අද පාඩම අවසානයේදී මම ඔයගොල්ලන්ට පුංචි ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරනවා මේ ඉගෙනගත්ත විෂය කන්නු වලින්. පළවෙනි එක තමයි මූල්‍ය පද්ධතිය අර්ථ දක්වන්න. දෙවෙනි එක ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ සංරචක නම් කරන්න. අපේ දරුවෝ බලන්න මේ ප්‍රශ්න දෙකට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා ඉගෙනගත්ත පාඩම් වලින් මම පිළිතුරු දීලා තියෙනවා. මූල්‍ය පද්ධතිය කියන්නේ දේශීය හා විදේශීය කුටුම්බ ව්‍යාපාරික ආයතන රජයේ යන ප්‍රධාන ආර්ථික ඒකකයන්ගේ මූල්‍ය තීරණයන් ක්‍රියාත්මක කරන වෙළඳපොළවල් මූල්‍ය ආයතන
මූල්‍ය උපකරණ සහ මූල්‍ය යටිතල පහසුකම් යනාදී එකතුවයි. තව විදිහකට කිව්වොත් මූල්‍ය පද්ධතියක් යනු දේශීය හා විදේශීය කුටුම්බ ව්‍යාපාරික ආයතන රජය යන ප්‍රධාන ආර්ථික එකකයන්ගේ මූල්‍ය තීරණයන් ක්‍රියාත්මක කිරීමට දායක වන ආයතනක ව්‍යුහයයි. තව ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ සංරචක නම් කරන්න කියලා අපි සාකච්ඡා කළා. මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපොළ, මූල්‍ය උපකරණ, මූල්‍ය යටිතල පහසුකම්, මූල්‍ය ආයතන අධීක්ෂණය කරන නියාමනය කරන ආයතන. එතකොට මේ මූල්‍ය ආයතන අධීක්ෂණය කරන නියාමනය කරන ආයතනය තුල මහ බැංකුව තියෙනවා. ඒ හින්දා අපිට මේකට මේ විදිහටත් කියන්න පුළුවන් පිළිතුර ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සංරචක නම් කරන්න කිව්වොත් මූල්‍ය වෙළඳපොළ, මූල්‍ය ආයතන, මූල්‍ය උපකරණ, මූල්‍ය යටිතල පහසුකම් ශ්‍රී ලංකාවේ මහ බැංකුව ඊට අමතරව අනෙකුත් නියාමන ආයතන. මේ අවසාන ප්‍රශ්නය මුදල් ඕගොල්ලෝ ඉගෙන ගත්ත මුදල් වෙළඳපොළයි ප්‍රාග්ධන වෙළඳපොළයි කියන දෙක. ඒතර මම අහන්නේ මේ මුදල් වෙළඳපොළ හා ප්‍රාග්ධන වෙළඳපොළ අතර වෙනස පැහැදිලි කරන්න කියලා. ඒතර මූල්‍ය වෙළඳපොළේ කොටස් දෙකක් තමයි මුදල් වෙළඳපොළ සහ ප්‍රාග්ධන වෙළඳපොළ. එහෙනම් පිළිතුර මේ විදිහට පෙන්වන්න පුළුවන් දරුවනේ වසරකට අඩු කාලයකින් පරිණත වෙන භාණ්ඩාගාර බිල්පත් වාණිජ්‍ය පත්‍රිකා හා තැන්පතු සාතිකපත් වැනි පොලිය උපයන කෙටි කාලීන වත්කම් වෙළඳාම සිදුවන වෙළඳපොළ මුදල් වෙළඳපොළ වන අතර වර්ෂයකට වඩා වැඩි කාලයක් පරිණත වෙන මූල්‍ය උපකරණ හා සමාගම් වල කොටස් යනාදී හෝමාරු වන වෙළඳපොළ ප්‍රාග්ධන වෙළඳපොළ කියලා හඳුන්වනවා. එහෙමනම් දරුවනේ අද අපි සාකච්ඡා කළේ අපේ විෂය නිර්දේශයේ 7 වන නිපුණතාවයේ 7.5 නිපුණතා මට්ටම පිළිබඳව ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය පිළිබඳව විශ්ලේෂණාත්මකව සාකච්ඡා කිරීමක් තමයි අද වැඩසටහනේදී අපි බලාපොරොත්තු වුණේ අපි සාකච්ඡා කළේ. මම හිතන්නේ අද මේ මූල්‍ය පද්ධතිය පිළිබඳව හොඳ අවබෝධයක් අපේ දරුවන්ට ලැබෙන්න ඇති. මේ පිළිබඳව තියෙන විභාග ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. එහෙමනම් දරුවනේ මේ වගේම වැඩසටහනකින් අපේ දරුවෝ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබට ආයුබෝවන්.